ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තථාගතයන් වහන්සේගේ ධර්මයක් නොමැති තැන මිත්‍යාව බලවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටියම තමයි බලවත් වෙලා බොහෝ දෙනෙක් සරණ ගිහිල්ලා තමන්ගේ ජීවිත විනාශ කරගන්නේ. අඳුරෙන් අඳුරටම යනවා. ජීවිතයේ ආලෝකයක් කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. හරි දේ කියලා හිතන්නේ, සාරවත් දේ කියලා හිතන්නේ නිස්සාර දේවල්. නිස්සාර දේවල් උන් සලකනවා සාරවත් දේවල් විදියට. මෙහෙම හිතන, මෙහෙම කටයුතු කරන සමාජයකට තථාගතයන් වහන්සේගේ ධර්මය තුලින් යහපත පෙන්වා දෙන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකට තමයි පුරුමන්කම ලැබෙන්නේ. ඉතින් අපිත් උත්සාහ කරන්න ඕන නිරන්තරයෙන්ම කල්යාණ මිත්‍රයන් වහන්සේට ඇසුරු කරන්න. රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා, ශ්‍රොත රූපවාහිනී නිතරම ඔබේ ජීවිතයේ යහපත වෙනුවෙන් තථාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ කියා දෙන පින්වන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඔබට සමීප කරවනවා. ඉතින් අපි මේ දහම් ඇස පහළ වේ සොඳුරු සදහම් කතිකාවත තුලනොත් ඔබට ඒ උතුම් කලන මිතුරු දහමයි කියා දෙන්නේ. දහම තුලින් ජීවිතය දකින්න උපකාරී වෙන වැඩසටහනත් එක්ක ඉතින් අපි ඊයේ දවසේදී ආරම්භයක් ලබා ගනිමින් ඔබට උතුම් දහම් කාරණාවන් මනාකොට කියා දුන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් ඉතින් අද දවසේත් අපි සූදානම් ඒ යහපත ඔබේ ජීවිතයට සලසා දෙන්න. අද මේ ලෙසින් දහම් මෙස 15 වැඩසටහන් මාලාවේ ප්‍රතිබර දායකත්වයෙන් එකතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අරුණ දහනායක යාපා මහත්මයා, ඒ වගේම සකුන්තලා දහනායක මහත්මිය. ඒ පින්වන්ත දෙපළයි අද දවසේ දායකත්වයෙන් එක් කරන්නේ. ඉතින් ඔබටත් අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක මේ වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන්න, ප්‍රතිබර දායකත්වයෙන් ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට කතා කරලා ඒ ගැන වැඩි විස්තර දැනගෙන ධර්මයන් දානයන් අතරේ අග්‍රතම දානමේ පින, ධර්ම දානමේ පින ඔබට රැස් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ පින්වන්ත පිරිසගේ දායකත්වය නැතිව අද දවසේදී මේ උතුම් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙද්දී අපේ පින්වත් ස්වාමින් වහන්සේ බොහෝම කරුණාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කළා මෙතරේ. ඉතින් ස්වාමින් වහන්සේ බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි පළමු කොට පිළිගනිමු. සාදු සාදු සාදු. ඒ දවසේ වැඩසටහන යම් කෙනෙක්ට නරඹන්න අවස්ථාවක් ලැබුණේ නැත්නම් අපි හිතුව පින්වත් සායනාස් අද දවසේ මේ වැඩසටහන ආරම්භ කරන කලින්ම පින්වත් සායනාස් ඔබ වහන්සේගේ වචනෙන්ම අපි කතා කරපු කාරණාවන්ගේ සාරාංශයක් දැනගත්තොත් මුලින්ම වටනවා කියලා සායනාස් අවසරයි ස්වාමීන් වහන්සේ. පළමුවෙන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපි මෙම දහම් සාකච්ඡාවෙන් සම්මා දිට්ඨිය ඇති කර ගැනීම ගැනයි මූලික වශයෙන් කතා කරන්නේ. එතකොට ආරම්භක වැඩසටහනේදී අපි ඉගෙන ගත්තා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. එහෙමයි සර්. දිට්ඨිය කියලා කිව්වේ ජීවිතයේ දකින්න පිළිවෙල. ජීවිතයේ දකින්න පිළිවෙලවල මූලික වශයෙන් දෙකයි. එකක් තමයි හරි විදිහට ජීවිතය දැකීම, අනිත් එක වැරදි විදිහට ජීවිතය දැකීම. එහෙමයි සර්. හරි විදිහට ජීවිතය දකින්නවාට කියනවා සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් කොටස් දෙකකට බෙදලා දේශනා කළා. ඒක අපි සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි කතා කරන්නේ ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එහෙමයි සර්. ගේවතාවේ ලක්ෂණ අපි ලෞකික සම්මා දිට්ඨිය විස්තර කරගත්තා දසවස්තුක සම්මා දිට්ඨිය විදිහටනේ. කාරණා 10ක් යටතේ. එහෙමයි සර්. යම් කෙනෙක් ලෞකික සම්මා දිට්ඨියටපත් වුණොත් එහෙම ඒ ලෞකික සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනාට දුරු වෙලා යනවා මිත්‍යා දෘෂ්ටිය. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඔහුට දුරු වෙලා යනවා. ඒ කියන්නේ ඔහුගේ පිනට බාධා කරන හිතුවිලි දුරු වෙලා යනවා. එහෙමයි. ඔහුට සුගතිය අහිමි කරන දේවල් දුරු වෙලා යනවා. ඒ තමයි ලෞකික සම්මා දිට්ඨියෙන් සිද්ධ වෙන දේ. දෙවෙනි සම්මා දිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා අපි විස්තර කළා දුක ගැන දන්නා බව, දුකේ හට ගැනීම ගැන දන්න බව, දුකේ නිරුද්ධ වීම දන්න බව,
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දන්න බව. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨියට කෙනෙක් පත් වෙනකොට ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියට එනකොට ඔහුගේ ජීවිතෙන් සදාහටම දුර වෙලා යනවා සක්කාය දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨියට එනකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටි දුර වෙලා යනවා. එහෙමයි. ලෝකෝත්තර සම්මා දිට්ඨියට එනකොට සක්කාය දිට්ඨිය දුර වෙලා යනවා. දැන් අපි මේකේ තේරුම් ගන්න ඕන එකක් ලක්ෂාන් මේ ලෞකික සම්මා දිට්ඨිය නැති කෙනෙක් කිසිම විදිහකින් ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වෙන්නේ නැහැ. එහෙමයි සනාස. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨියට යමෙක් පත් වෙනවනේ එයා ගාව ලෞකික සම්මා දිට්ඨිය ඒකාන්ත වශයෙන් තියෙනවාම. ඒ කියන්නේ දන් දීමේ විපාක තියෙනවා. පුද සත්කාර කිරීමේ විපාක තියෙනවා. මේව පිළිගන්නවා. එහෙමයි. නැත්තම් මම මේ කාරණේ කියන්නේ හේතුව වර්තමානයේ සමහර වෙලාවට අපි දකිනවා මේ ධර්මයේ යම් පමණක් පොඩ්ඩක් ඉගෙනගෙන දැනගත්තට පස්සේ තමන්ම එක්ක මුලා වෙනවා තමන් අවබෝධයකට පත් වුණා වගේ මේ තමන් මේ සමහර මම රහත් කියලාම කියනවනේ. ඒ මට්ටමටම මුලා වෙලා යනවා. එහෙමයි. ඒ මුලා වෙලා ගියාම එක්කෝ ඒක ඇත්තටම මුලාවක් නිසා ලක්ෂණ. එහෙම නැත්නම් ලාභ සත්කාර කැමැත්තෙන් කරන දෙයක්. එහෙමයි. ඒ මුලා වෙලා ගියපු අය සමහර ලාවට මේ පුද සත්කාර කිරීම වන්දනාමාන මේවට ගරහනවා. එහෙමයි. ඉතින් මේක වෙන්න බැරි දෙයක්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙනවාය කියලා කියනවා. නමුත් ලෞකික සම්මා දිට්ඨිය කවුන් තුල නොපෙනේ. එහෙමයි. මේක වෙන්න බැරි දෙයක්. මම ඒක තේරුම් ගන්න හොඳ සිද්ධියක් කියන්න. අපගේ මහා කරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා 9 වෙනි මාසේ මේ ලංකා භූමියට වැඩම කළා මහියංගනේට. එහෙමයි සනාස. මහියංගනේදී යක්ෂයන් දමනය කරලා බුදුරජාණන් වහන්සේ ඒ යකුන් දමනය වුණාට පස්සේ එදා ධර්මයේ දේශනා කළා. එදා ධර්මයේ දේශනා කරනකොට ධර්මය අහන්න මේ මිනිස්සු නේ මේ ලංකා භූමියේ. මේ ලංකා භූමිය ඇසුරු කරගත්ත දෙවිවරු එදා බණ අහන්න ආවා. එහෙමයි. ওই දෙවිවරු අතරේ ආවා සමනල ගිරිහිස සුමන සමන් දෙව් රජු. බුදුරජාණන් වහන්සේ එදා ධර්ම දේශනා කරනකොට සුමන සමන් දිව්‍ය රාජයා සම්මා දිට්ඨිය ඇති කරගත්තා. ඒ ඇති කරගත්තේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වෙලා ඔහු සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. සෝතාපන්න ශ්‍රාවකයා බවට පත් වුණාම සුමන සමන් දෙවියෝ ලක්ෂණ බුදුරජාණන් වහන්සේගෙන් ඒ වෙලේ මිල්ලනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේව පුදන්න යමක් අපට දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සුමන සමන් දෙවියන්ගේ අතට කේශ ධාතු ලබා දුන්නානේ. එහෙමයි සනාස. එහෙමනම් මේ සම්මා දිට්ඨියට පත් වෙලා සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා ඔය වර්තමානයේ මේ උදවිය කියන විදිහට නම් මේ ධාතු වන්දනාව ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ සුමන සමන් දෙවියෝ තමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙම ওই මහියංගනේ අද මහියංගනේ සෑයේ තියෙන තැන ලක්ෂණ. එහෙමයි. ඉන්ද්‍රනීල මණිකකින් පුංචි කරඬුවක් හැදුවා කියනවා. ඒ ඉන්ද්‍රනීල මණිකෙන් හදපු කරඬුව ඇතුලේ අර භාග්‍යතුන් වහන්සේගේ නීල වර්ණ කේශ ධාතු තැන්පත් කරලා පුද සත්කාර කරලා ගියා කියනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දීම ලංකා භූමියේ සෑයක් තිබුණා. එහෙමයි. ඒ සෑය ඉදිකලේ සම්මා දිට්ඨියට පත් වෙච්ච දෙවි කෙනෙක්. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන ලෝකෝත්තර සම්මා දිට්ඨියට. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට යමෙක් පත් වෙනවා නම් එයා පත් වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය තියෙන කෙනෙක්මයි. ඒ ලෞකික සම්මා දිට්ඨිය තියෙන කෙනා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වෙනකොට ඔහු තුලින් මේ සංසාරයට බැඳලා තියෙන බලවත් බන්ධනයක් වන සක්කාය දිට්ඨිය දුර වෙලා යනවා. එහෙමයි සනාස. ඉතින් වහන්සේගේ මේ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනවා. අපි හැමෝගෙම ජීවිත හදාගන්න. ජීවිතවල වරදින් මිදලා අයහපතින් මිදෙනවා වගේම අපිට පුළුවන්කම ලැබෙනවා මේ සම්මා දිට්ඨියට පත් වෙන්න. ඉතින් මේ කාරණාවන් අපි හැමෝගෙම ජීවිත සැපවත් කරනවා. අපේ ජීවිත දුකින් මුදවන කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් පිළිතුරු සයන්ස් ඔබ වහන්සේ මේ පැහැදිලි කරා මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වීමත් එක්ක සක්කාය දිට්ඨිය නිදහස් වෙනවා කියන කාරණාව පින්නත් සයන්ස්. ඊට පස්සේ මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලා මේ අපිට ඉගෙන දැනගන්න කැමතියි සයන්ස්. සක්කාය දිට්ඨිය බුදුරජාණන් වහන්සේ අපි මේක තේරුම් ගන්න ඕන භාග්‍යතුන් වහන්සේ මේ සත්‍යාව සංසාරයට බැඳ තබන සංයෝජන 10ක් ගැන වදාලා. එහෙමයි. ඒ 10 අපි මෙහෙම කියනවා
ඕරම් භාගීය සංයෝජන සහ උද්දම් භාගීය සංයෝජන කියලා. ඕරම් භාගීය සංයෝජන කියලා කියන්නේ කාම ලෝකයට බැඳලා තියෙන බන්ධන. එහෙමයි. ඕරම් මේ උද්දම් භාගීය සංයෝජන කියලා කියන්නේ ඊට ඉහළ මේ නමුත් සංසාරයට බැඳලා තියෙන බන්ධන. ඔය ඕරම් භාගීය සංයෝජන ගත්තාම මේ සංයෝජන පහයි. ඒ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිඝ. මේ තමයි ඕරම් භාගීය සංයෝජන. එහෙමයි සර්. අනාගාමී වෙද්දී මේ ලක්ෂණ මේ ඕරම් භාගීය සංයෝජන පහම දුරු වෙලා යනවනේ. එහෙමයි. මේ කාම ලෝකෙට ආයේ එන්නේ නැහැ. තව සංයෝජන පහක් තියෙනවා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා. එතකොට යම් කෙනෙක් සම්මාදිට්ඨියට පත් වෙනකොටම ඕරම් භාගීය සංයෝජන වල පළමුවෙනි සංයෝජනයේ විදිහට කියවෙච්ච සක්කාය දිට්ඨිය තමයි දුරු වෙන්නේ. මේ සක්කාය දිට්ඨිය ගැන තේරුම් ගන්න බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. මේ දේශනාව සිද්ධ වුණේ ධම්මදින්නා කියන අරහත් උත්තමාවියත් සමග විශාක කියන උපාසකතුමා. එහෙමයි සර්. මේ විශාක උපාසකතුමා අහනවා සක්කායං සක්කායන්ති අයියේ උච්චති. ආර්යාවෙනි සක්කාය සක්කාය කියලා වචනයක් කියනවා. කිත්තවතනකෝ අයියේ සක්කෝති උච්චති. මේ ආර්යාවෙනි කොපමණකින්ද සක්කාය වෙන්නේ? එතකොට අපි මේ වචන අපිට ආධුනිකයි නැත්තෙම. එහෙමයි සර්. මේ ශාසනය තුළ තියෙන දේවල්. කොපමණකින්ද සක්කාය වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ එතකොට ධම්මදින්න අරහත් උත්තමාවිය තෝරනවා සක්කාය කියලා කිව්වේ විසාක මේ පංච උපාදානස්කන්ධයටයි. එතකොට සක්කාය කියන්නේ මොකද්ද ලක්ෂණ අපි තේරුම් ගන්න ඕනේ? පංච උපාදානස්කන්ධයට. දැන් අපි මේක ඉගෙනගෙන තියෙනවනේ. පංච උපාදානස්කන්ධය කියන එක බුද්ධ දේශනාවේ ඉතාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ තෝරනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ පහට කියනවා සක්කාය. එහෙමයි. මේ පහ කෙරෙහි බැඳිලා ඉන්න ආකාරයක් තියෙනවා. ඒ බැඳිලා ඉන්න ආකාරය දැන් මේ සක්කාය දිට්ඨිය තෝරනකොට මෙන්න මෙහෙමයි තෝරන්නේ. රූපය ගැන අසෘතවත් පෘථග්ජනය. අසෘතවත් පෘථග්ජන කිව්වේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච නැති කෙනානේ. එහෙමයි සර්. ඔහු හිතනවා කියනවා රූපං අත්තතෝ සමනුපස්සති. රූපය තමයි ආත්මය. මේක මම තෝරන්නම් මේ හතර කියලා ඉතින්ලා. රූපය ගැන හතර ආකාරයකට හිතනවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය මගේ ආත්මයයි කියලා ගන්නවා. රූපවන්තං වා අත්තානං. එහෙම නැත්නම් හිතනවා ආත්මය තමයි රූපය. ඊට පස්සේ අත්තනිවා රූපං. එහෙම නැත්නම් මේ ආත්මයක් කියලා එකක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ රූප වලින්. රූපස්මින් වා අත්තානං. එහෙම නැත්නම් හිතනවා මේ රූප කියන දේවල් මුල් වෙලා තමයි ආත්මය කියන එක හැදෙන්නේ. කියලා කොහොම හරි ආත්ම දෘෂ්ටියකින් මේක ගන්නවා. ආත්ම දෘෂ්ටිය කියලා කිව්වේ මොකක්ද ලක්ෂණ? මෙතන ආත්ම කියලා කිව්වම අර සාමාන්‍යයෙන් මේ අපි කියනවානේ ආත්මෙන් ආත්මයට යනවා කියලා. එහෙමයි සර්. මෙතන එහෙම එකක් නෙවෙයි. එහෙමයි. ආත්මය කියලා කිව්වේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතනවා. මොනවද තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතන්නේ මේ අසෘත පෘථග්ජනයා? රූපය. රූප කියලා කිව්වේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ තෝරනවා රූප, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරටත් මේ හතරෙන් හටගත්ත දේවල් වලටත් තමයි රූප කියලා කියන්නේ. එහෙමයි සර්. දැන් අපි මේවා වෙන කිසිම විෂයකින් ඉගෙන ගන්නේවා නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන දේශනාව අනුව බලපුවම ලක්ෂණ පේනවා මේ ලෝකේ අපිට ඊට වඩා දෙයක් කතා කරන්න නැහැ. මේ ලෝකේ අපි කතා කරනවා නම් අපිට කතා කරන්න තියෙන්නේ එක්ක පඨවි ධාතුවක් ගැන. මේ ලෝකේ තියෙන්නේ එක්ක තද ගතියක්. එක්ක ආපෝ ධාතුවක් ගැන. මේ ලෝකේ තියෙන්නේ එක්ක ගලාගෙන යන ද්‍රව ස්වභාවයක්. මේ ලෝකේ හැමදේම හැදිලා තියෙන්නේ මේ පඨවි, ආපෝ, තේජෝ. තේජෝ කියලා කිව්වේ උණුසුම් ගතිය. වායෝ කියලා කිව්වේ හමාගෙන යන ස්වභාවය. මේ රූප මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරෙන් හැදිච්ච රූපය ඔහු හිතනවා තමුන්නේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා. දැන් මේක මෙහෙම කිව්වහම
මේ කෙනෙකුට මේ කහගෙන ඉඳලා හිතෙන්න පුළුවන් ඉතින් අපි එහෙම හිතන්නේ නැහැ නේ කියලා. එහෙම හිතනවා නෙමෙයි ලක්ෂණ. ඒකට අහු වෙලා ඉන්නේ. ඒක මේ අද ඊයේ හටගත්ත බන්ධනයක් නෙමෙයි. මේක සංසාර ගමන පුරාවට මේකේ ඉන්න හින්දා තමයි අපි මේ යන්නේ. දැන් ඔක එක අවස්ථාවක් වුණානේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වාදයට ආවනේ කෙනෙක් මේකට. කෙනෙක් වාදයට ආවා නෑ රූපය තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන්. එයා ඉන්න මතේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා හරි දැන් ඔහේ කියන්නේ රූපය තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් එක කියලා. අහනවා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. කියනවා මේ අජාසත් මහරජුරවන්ට ඊළඟට කොසල් මහරජුරවන්ට පුළුවන්ද කියලා අහනවා තමන්ගේ විජිතයේ මේ යම් කෙනෙක් රජුරුව කැමති කෙනෙක්ව ඕනනම් මරවන්ට. එහෙම නැත්නම් රජුරුව කැමති කෙනෙකුට ඕනනම් මේ උල තියවන්න. රජුරුව කැමති කෙනෙක්ව රටෙන් නෙරපලා දාන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට අර වාදයට ආපු එක්කෙනා කියනවා ස්වාමීනි මේ ඒකට මේ කොසල් රජුරුව අජාසත් රජුරුවගේ මහා රජුරුව වෙන්න ඕනේ නැහැ කියනවා. ඒක මේ පොඩි ප්‍රාදේශීය රජෙකුටත් ඒක කරන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ තමන්ගේ විජිතේ ඉන්න කෙනෙක්ව මරවන්න ඒක රජුරවන්ට පුළුවන් දෙයක් කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට ඔහෙට පුළුවන්ද? ඔහෙගේ රූපය මාගේ රූපේ මෙසේ වේවා මාගේ රූපේ මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන්ද කියලා. කිව්ව ගමන් හිර වුණා. ඇයි බලන්න ලක්ෂණ අපිට අපි ගත්තොත් එහෙම මාගේ රූපය කියලා බුදුරජාණන් වහන්සේ එතන කියන්නේ මේ අපිට ලැබිච්ච ශරීරය. අපිට ලැබිච්ච ශරීරය අපිට පුළුවන්ද අපිට ඕන විදිහට පවත්වන්න? බෑ. අපි ආස කරගෙන ඉන්නෝ මේ ශරීරයට. ආස කරගෙන ඉඳි මේ ශරීරය කැඩිලා බිඳිලා වෙනස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් අහනවා ස්වාමීනි රූපයට ඇයි මේ රූප කියලා පාවිච්චි කරන්නේ? දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරට ලක්ෂණ මං කිව්වේ මොකද්ද බුද්ධ දේශනාවේ කියන්නේ රූප කියලා. එහෙමයි. එතකොට මේකත් අපිට අලුත් නේ අතරමනේ. එහෙමයි සන්නස. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි රූපං තිබන්තේ උච්චති. රූප කියලා කියනවා. ඇයි ස්වාමීනි රූප කියන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා රුප්පතීතිකෝ තස්මා රූපං. කැඩිලා බිඳිලා යනවා. ඒකයි රූප කියන්නේ. එතකොට මොන වගේද කැඩෙන්නේ? සීතලින්, උණුහුමින්, බඩගිනි පිපාස වලින්, සර්පය දෂ්ට කරද්දී මේ හැම දෙයකින්ම බිඳිලා යනවා. මේ බිඳිලා යන රූපය යම් කෙනෙක් ගන්නවා නම් මම කියලා, මගේ කියලා, මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ඒක මුලාවනේ ලක්ෂණ. එහෙමයි සනස. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ මුලාවට. දැන් මට මතකයි මම එක අසපුවක ඉන්නකොට සිදුවීමක් වුණා. අවුරුදු 23ක වගේ තරුණ පිරිමි ළමයෙක් එයා බයික් එකේ යනකොට දැන් මම කියන්නේ මේ විනාශ වෙලා යන ස්වභාවය. එහෙමයි. එයා බයික් එකේ යනකොට මේ රාත්‍රී රෑ 10ට විතර වගේ එයා වැඩ ඉවරලා ගිහින් තියන්නේ බයික් එකේ. එහෙමයි. යනකොට ටිකක් ලොකු ලොරියක් ඒ ලොරියේ පිරිස මේ මත්පැන් පාවිච්චි කරලා ඉඳලා පමණට වඩා වේගෙන් ආව මේ ළමයා දැක්කේ නෑ. මෙයා ඉස්සරහා යන කෙනා මෙයාව පස්සෙන් ඇවිල්ලා හැප්පුවා. ඒතර මෙයා අතික වේගෙන් ආපු ලොරියන්නේ මේ හැප්පුනේ. මෙයා වේගෙන් ඇදිලා ගිහිල්ලා මෙයා බයික් එකත් එක්ක පටලැවිලා වැදිලා තිනවා. අවසානයේ මෙයාගේ මූණ අර අපි දැකලා තියෙනවනේ පාරවල් අයිනේ තියෙන අර බෝක්කු කණු සුදු පාට. මේ කණුවක තමයි වැදිලා තියෙන්නේ. එහෙමයි. එතකොට මේ ඔළුව උස්සනකොට මේ නහය කට කියන කොටස් ටික සම්පූර්ණ තිබිලා නැහැ. ඒ කියන්නේ ඇතුළට කඩාගෙන ගිහිල්ලා. මෙතන නිකන් වලක් හැරුවා වගේ තමයි මේක තිබිලා තියෙන්නේ. එහෙමයි. එතකොට මේ ළමයාව මේ ලොරිය පිරිස බය වුණා. මහරෑ වෙච්ච ඇක්සිඩන්ට් එකනේ. වෛද්‍යවරුවත් විශ්වාස කරේ නෑ බේර ගන්න පුළුවන් මේ කියලා. එහෙමයි. නමුත් මොකද්ද වාසනාවකට රුධිර ගැලුමක් තිබුණේ අභ්‍යන්තර. ඒ නිසා මෙයාව බේර ගන්න වෛද්‍යවරු තීරණය කළා. මට මේ මතක විදිහට මාස 2ක් හෝ මාස 3ක් ලක්ෂයන් සිහිය නැතුව හිටියා. ඥාති කෙනෙක් තමයි ඇවිල්ලා මට කිව්වේ මේක. කියනකොටම මට හිතක් ආවා.
අවුරුදු 23ක තරුණයෙක්නේ. කියනකොට මට හිතුණා අනේ මේ තරුණයා සිහිය ආවාට පස්සේ කොහොමද තමන්ගේ මූණ දිහා බලන්නේ කියලා නිකන් මට එහෙම හිතවිල්ලක් උපන්නා. ඉතින් 3 මාසයකට පස්සේ මට ඒ ඥාතියම ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මේ පුතාට සිහිය ආවා. හැබැයි සිහිය ආවට මොකද එයාට පියවි සිහිය නැහැ කියලා. පියවි සිහිය කියලා කිව්වේ දැන් එයාට තමන්ගේ නමවත් තමන්ගේ අම්මා තාත්තවත් මේ මතක නැහැ. එහෙමයි. එතකොට මට නිකන් හිතට මේ සැහැල්ලුවක් ආවා. අනේ ඉතින් එහෙනම් එයා දන්නේ නැහැ නේ යාගේ කලින් රූපේ මොකද්ද කියලා මට හිතුණා. හරියටම මට කාලේ මතක නෑ. නමුත් මාස කිහිපයක් යනකොට ලක්ෂණ එයාට පියවි සිහියත් ඇවිත් එනවා. පියවි සිහිය එනකොට වෛද්‍යවරු වර ලංකාවේ පුළුවන් විදිහට සැත්කමක් කරලා තිබුණේ. ඒ සැත්කමින් තිබුණ මූණ ආසන්න වශයෙන් මෙහෙම එකක්. එයාගේ ඇස් දෙකෙන් එක ඇහැක් සම්පූර්ණ වෛද්‍යවරුන්ට අයින් කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ එයාගේ කම්පෙති වලින් කම්පෙති දෙකෙන් එකක් සම්පූර්ණ වෛද්‍යවරුන්ට අයින් කරන්න සිද්ධ වුණා. එහෙමයි. එතකොට එයාගේ කටේ ඇත්තටම කට විදිහට සටහනක් විතරයි වෛද්‍යවරු හැදුවේ. ඒ කටේ දත් හයි කරන්න තැනක් ඒ වෙනකොට තිබ්බේ නැහැ. මොකද විදුරු මහක් සම්පූර්ණයෙන්ම තිබ්බේ නැති නිසා. දිවෙන් 3න් එකක්ම වෛද්‍යවරුන්ට අයින් කරන්න සිද්ධ වෙලා තිබුණේ. මෙයාට සිහිය එනකොට පියවි සිහිය එනකොට ලක්ෂණ හිතන්නේ මොකක් ඉල්ලන්නේ නැද්ද මුලින්ම. දැන් මෙයාට සිහිය ආවිත් තියෙනවා. පියවි සිහිය ආපු ගමන් මෙයා කෑ ගහලා ඉල්ලලා තියෙනවා මට කන්නඩියක් ඕනේ. එහෙමයි සන්නස. අවුරුදු 23ක කොල්ලෙක් කියලා කියන්නේ අවුරුදු 23ක තරුණයෙක් කියන්නේ මූණේ කුරුලෑවක් දානවටත් අකමැති කෙනෙක්. රූපේ ගැන ගොඩක්ම හිතන වයසක් නේ සන්නස. එතකොට ඒ වයසේදී හිතේ ආකල්පයක් තියෙනවා. ඒ වයසේදී නෙමෙයි කාලෙම තියෙනවා. තමන්ගේ රූපේ ගැන මේක මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා. මේ කණ්ණාඩි ඉල්ලගෙන තමන්ව දකිද්දී ඒ තරුණයා පැය එකමාරකට ඩාඬලා තියෙනවා. ඇයි ඔහු හිතුව රූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මෙබඳු රූපය ගැන අසෘත පෘථග්ජනයා හිතන් ඉන්නවා මේක මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. මෙබඳු වෙනස් වෙලා යන වේදනාව ගැන, මෙබඳු වෙනස් වෙලා යන සංඥාව ගැන, වෙනස් වෙලා යන අපි කියන්නේ සංස්කාර කියන්නේ චේතනා ගැන, ඊළඟට විඥානය ගැන අසෘත පෘථග්ජනයා හිතාගෙන ඉන්නවා මේක මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. එහෙමයි. ඒකෙන් ඔහුට ගැලවෙන්නත් බෑ කියනවා. හරියට මේ බලු කුක්ක කණුවේ බැඳා වගේ මේකෙම අහුවෙලා ඉන්නවා කියනවා. ආන්න ඔය ස්වභාවයට කියනවා සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨියට අහු වුණා කියලා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය තෝරද්දි පින්වතුනේ බුදුරජාණන් වහන්සේ දුක ගැන වදාලා. එහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතිපි දුක්ඛා ඉපදීම දුකකි, ජරාපි දුක්ඛා වයසට යාම දුකකි ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා මේ දුක ගැන වචනයක් වදාලා සංක්ෂේපයෙන් හකුළුවල කියනවා නම් පංච උපාදානස්කන්ධය තමයි දුක. එතකොට අසෘත පෘථග්ජනයා මේ දුක නම් වූ පංච උපාදානස්කන්ධය තමයි මගේ ආත්මය කියලා ගත්තේ. ඒක තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියට පත්වෙච්චි ඒ අසෘත පෘථග්ජනයා ලක්ෂණ ඒ තුලින් ආපන්න වෙන්නේ, වැටෙන්නේ සංසාරෙට. එතකොට කෙනෙක් ගාව සක්කාය දිට්ඨිය තියෙනවා නම් ඔහු ආයවතාව සංසාරයට වැටෙනවා. සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් ඒ සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනාට තමන්ව යලි සසරේ යොදවන ඒ සක්කාය දිට්ඨියෙන් සදාහටම නිදහස් වෙන්න ලැබෙනවා. එහෙමයි සන්නස. ඉතින් මේ නිදහස මොනතරම් නම් සුන්දර එකක්ද. අපි පුංචි දුකක් කරදරයක් එද්දිත් අපි ගොඩාක් දුකකට පත් වෙනවා. අපි ගොඩාක් එකකින් පීඩාවට පත් වෙනවා. නමුත් මේ ගෙවාගෙන ආපු සංසාර ගමන තුළ අපි මොනතරම් නම් දුක් විඳලා ඇද්ද? ඒ දුකින් නිදහස් කරවන, දුකින් අපිව අත්මුදවන තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයේ තමයි මේ ලෙසින් අපි සාකච්ඡා කරන්න මේ අසිරිමත් සාකච්ඡාවත් එක්ක මේ දහම් ඇස පහළ විය උතුම්
සොඳුරු සදහම් විවරණයත් එක්ක මේ සොඳුරු සදහම් කතිකාවතත් එක්ක පින්නත් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම තුළ සඳහන් වෙන සංස මේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න නම් මේ අපි සම්මා දිට්ඨියට එන්න ඕනේ කියන කාරණාව පිළිබඳව සංස අපි කැමති සංස ඒ කාරණාව තවදුරටත් පැහැදිලි කරගන්න. ඔලක්ෂන් සක්කාය දිට්ඨිය ගැන අපි තෝරනකොට මම දැන් මේ කලින් පිළිතුර අවසන් කළේ එහෙම සංස. බුදුරජාණන් වහන්සේ මේ දුක කියන වචනේ හැකිලුවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එහෙමයි. හකුඩුවලා කියනවා නම් මහණෙනි පංච උපාදානස්කන්ධය තමයි දුක. එතකොට පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා දන්නේ නැති නිසානේ අසෘත පෘථග්ජනයා මේ පංච උපාදානස්කන්ධය මම මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා අල්ලගන්නේ. එහෙම සංස. සම්මා දිට්ඨියට පත් වෙන ශ්‍රාවකයා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං දුක දන්නා බව. එතකොට සම්මා දිට්ඨියට කෙනෙක් පත් වුණා නම් මේ පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා ඔහු දන්නවා. එහෙම සංස. මේ පංච උපාදානස්කන්ධ දුක හටගන්නේ තණ්හාව නිසා කියලා දන්නවා. පංච උපාදානස්කන්ධ දුක තණ්හාව නැති කරොත් නසන්න පුළුවන් කියලා දන්නවා. ඒ දුක නසන්ට ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කළ යුතුයි කියලා දන්නවා. එතකොට මේ දැක්මට ශාසනය ඇතුලේ තව වචනයක් කියනවා. සත්‍ය ඥාණයටපත් වෙනවා කියලා. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ගැන ඔහු මේ සත්‍ය ඥාණයකට එනවා. මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයක් කියන දැනුමට එනවා. එහෙම සංස. ඒ සත්‍ය ඥාණයටපත් වෙච්ච කෙනාට ලස්සන නමක් කියනවා ශාසනය ඇතුලේ. ඒ තමයි සෝතාපන්න. එහෙමයි. සම්මා දිට්ඨියට පත් වෙච්ච ශ්‍රාවකයාට කියනවා සෝතාපන්න වුණා. ඒතර උතන වචන දෙකක් තියෙන්නේ. මේ මට මතක විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහන්නේ. සෝතං සෝතන්ති බන්තේ උච්චති. මේ සෝත කියලා කියනවා. ස්වාමිනී සෝත කියන්නේ මොකේද කියලා අහනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ලස්සනට තෝරනවා. සෝත කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට. ආපන්න කියලා කියන්නේ පැමිණෙනවා කියන එක. එතකොට සම්මා දිට්ඨියටපත් වෙනවා කෙනාට අපි කියනවා සෝතාපන්න වුණා කියලා. ඒ කියන්නේ සම්මා දිට්ඨියටපත් වුණොත් එහෙම ඔහු ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා. එහෙමයි. සක්කාය දිට්ඨියටපත් වුණා මොකද්ද ලක්ෂණ වෙන්නේ? සක්කාය දිට්ඨියේ ඉන්න තාක් ඔහු සංසාර ගමනට ආපන්න වෙනවා. සසරටමයි වැටෙන්නේ. සම්මා දිට්ඨියට આવත් එහෙම ඒ සංසාරයෙන් නිදහස් කරවන ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණෙනවා. ඒ මොකද චතුරාර්ය සත්‍ය ගැන හොඳ දැක්ම ඔහුට තියෙන නිසා. එහෙමයි. ඒ නිසානේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කියනකොට ලක්ෂණ බුද්ධ දේශනාවේ තියෙනවා සත්‍ය විභංග සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වර්ණනා කළානේ. එහෙමයි සංස. සෙය්‍යතාපි භික්කවේ ජනෙත්ති ඒවං සාරිපුත්තු. මහණෙනි සාරිපුත්තයන් කියලා කියන්නේ දරුවෝ වදන අම්මා වගේ. එහෙමයි වදාලේ. එහෙමයි. ඇයි දරුවන් වදන අම්මා කියලා කිව්වේ? සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. සාරිපුත්තයන් මේ පැවිදි වෙන භික්ෂූන්ව සෝතාපන්න ඵලයේ හික්මනවා. ඒ කියන්නේ නිවන් මාර්ගට ඇදලා දාන්න මහන්සි ගන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙමයි. ඒක දුෂ්කර දෙයක්. මේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්නවා කියන එක එහෙම නැත්නම් සම්මාදිට්ඨිය උපදවා ගන්නවා කියන එක ඊටාම දුෂ්කර එකක්. මේ සම්මාදිට්ඨියටපත් වෙද්දී ලක්ෂණ ස්ථිරවම කැඩිලා යන බන්ධනයක් තමයි සක්කාය දිට්ඨිය. ස්ථිරවම කැඩිලා යනවා. දැන් කෙලෙස් වල තියෙනවා මෙහෙම. කෙලෙස් දුරු වීම සම්බන්ධයෙන් කතා කරනකොට ඒ කෙලෙස් ප්‍රහාණයන් ගැන අපි කියනවා මේ සමුච්ඡේද පහන කියලා. සමුච්ඡේද කියලා කියන්නේ කඩලා දැම්මා කියන අදහස. කෙලෙස් ගෙවා දැමීමක් තියෙනවා. කෙලෙස් යටපත් කරගෙන ඉඳීමක් තියෙනවා. කෙලස් ගෙවා දැමීම යටපත් කිරීම කියලා කියන්නේ වෙනම එකක්. දැන් ඔන්න ලක්ෂණ අපි අහලා තියෙනවානේ මේ දැන් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ධ්‍යාන වගේ උපද්ද ගන්න. එහෙමයි සංස. දැන් අපේ මහබෝසතන් වහන්සේ බෝසත් අවදී නිවන හොයාගෙන මහා බිනිෂ්ක්‍රමණය කළානේ. එතකොට මුලින්ම හම්බුණා ආලාර කාලාම උද්දක රාමපුත්ත කියන ගුරුවරු. මේ අය ඉතා බලවත් චිත්ත සමාධියකින් හිටියා. ආලාර කාලාම ආකින්චඤ්ඤායතනෙට හිත දියුණු කරලා තිබුණා. එතකොට උද්දක රාමපුත්ත නේව සංඥා නා සංඥායතනෙ හිත දියුණු කරලා තිබුණා.
බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරාට පස්සේ බලනවා මේ අය කෝ කියලා. එහෙම සනස. දෙන්නම කලුරිය කරලා. දෙන්නම ගිහිල්ලා අසඤ්ඤතල ඉපදිලා. ඒ නිසා ඒ දෙන්නටම ධර්මයේ කියා දෙන්න විදිහක් නැහැ. හැබැයි ඒගොල්ලෝ සසරින් නිදහස්ද? නැහැ. ඒගොල්ලෝ ආයේ ඒ සමාධි සමාපatti වලින් උපදවගත්ත සංස්කාර පිරිහිලා ගියාම ආයේ සසර යනවා. එහෙම සනස. ඇයි එයාලගේ අකුසල් සමුච්ඡේදනය වුන්නේ යටපත් වුණා. සම්මා දිට්ඨියටපත් වෙනකොට සක්කාය දිට්ඨිය සමුච්ඡේදන වෙනවා කැඩිලා යනවා. ඊළඟට සීලබ්බත පරාමාස පරාමාස කියලා කිව්වේ සීලයක් කියලා හිතලා වැරදි දෘෂ්ටි ගන්න එක සමුච්ඡේදන වෙලා යනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරනකොට එහෙම නැත්නම් සම්මා දිට්ඨියටපත් වෙනකොට තවත් අකුසලයක් සමුච්ඡේදනය වෙනවා. ඒ තමයි විචිකිච්ඡාව. එහෙම සනස. විචිකිච්ඡා කියලා කියන්නේ මොකද්ද? සැකය. සැකය කියලා අපි තේරුම් ගන්න ඕන ලක්ෂණ හොඳට ඒක. සැක කරන්නේ කාවද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සැක කරනවා. ඒ උතුම් ධර්මය. ඒ ධර්මය ඒ වැඩපිළිවෙල සැක කරන ස්වභාවය ඔහුට සම්පූර්ණයෙන් කඩලා යනවා කියන්නේ. එහෙම සනස. ඉතින් ඒක සුළුපටු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්මා දිට්ඨියටපත් වෙච්ච ශ්‍රාවකයාගේ චින්තන රටාව මෙහිමයි කියනවා. සත්තාමේ භගවා භාග්‍යතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ. ශාවකෝ හමස්මි මං ශ්‍රාවකයා. අහං නජානාමි මම මොකවත් දන්න කෙනෙක් නෙවෙයි. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. මේ තමයි කියනවා මේ සම්මා දිට්ඨියටපත් වෙච්ච ශ්‍රාවකයාගේ චින්තන රටාව. මම තේරුම් ගන්න හොඳ ලස්සන සිද්ධියක් කියන්න. ඕක උනේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තමයි ලක්ෂණ මේ දේවදත්ත කලුරිය කළේ. එහෙම සනස. දේවදත්තයා කලුරිය කළා නිරේ ගියානේ. එහෙමයි. නිරේ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කළා. භික්ෂුන්ට භික්ෂුණීන්ට උපාසක උපාසිකාවන්ට භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශයක් කළා මේ ආපායිකෝ දේවදත්තෝ. දේවදත්තේ අපායේ ගියා. නේරයිකෝ නිරේ ගියා. කප්පට්ටෝ කල්පයක් පැහෙනවා. අතේ කිච්චෝ පිළියන්නේ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ පින්වතුනි කවුද? සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළ ඒ කිවි සම්මා දිට්ඨියටපත් වෙච්චි මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම මේ භාණ්ඩාගාරිකයන් වහන්සේ. වයසට ගියපු භික්ෂුවක් ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි බුදුරජාන් වහන්සේ ඔය දේවදත්ත ඒකාන්තයෙන් කල්පයක් පැහැෙනවා කියලා කතාවක් කිව්වනේ. එහෙම සනස. ඕක බුදුරජාන් වහන්සේ වදාළේ දැකලද නැත්තම් කාගෙන් හරි අහගෙනද කියලා. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් කළා. පින්වතුන්ලා ඒක මතක තියාගන්න. ඒ ප්‍රකාශය තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච ශ්‍රාවකයන් වහන්සේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය සම්පූර්ණයෙන්ම ඡේදනය කරපු උත්තමයන් වහන්සේ ප්‍රකාශයක් වදාලා ආයුෂ්මත බුදුරජාන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්ම තමයි කිව්වා. ඒ වගේ ප්‍රකාශයක් ඇයි මේ සම්මා දිට්ඨියටපත් වෙච්ච ශ්‍රාවකයෙක් තුලින් එන්නේ? ඔහු ගාව විචිකිච්ඡාව කියන සංයෝජනය නැති නිසා. ඒ නිසා ලක්ෂණ අපි මතක තියාගන්න ඕන. සම්මා දිට්ඨියටපත් වෙනකොට සක්කාය දිට්ඨිය විතරක් නෙවෙයි නැතිව යන්නේ. එහෙම සනස. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාස කියන සංයෝජන තුනම. හැබැයි මේක දුෂ්කර දෙයක්. එහෙම සනස. මේ දුෂ්කර කාරණාවක් තමයි අපිට ජය ගන්න තිබෙන්නේ. ඒ උතුම් ධර්ම කාරණාවන් අපි ඉගෙන ගනිද්දී තථාගතයන් වහන්සේගේ ධර්මය ඉගෙන ගනිද්දී අපි උත්සාහ කරන්න ඕනේ. ඒ උතුම් ධර්ම අපේ ජීවිතයට සමීප කරගනිමින්ම අපේ මේ උත්සාහය අත් නොහැර උතුම් අරමුණක් තබාගෙන තථාගතයන් වහන්සේගේ උතුම් ආර්ය ශ්‍රාවකයන් විදිහට අපේ ගමන යන්න. ඉතින් මේ විදිහට ගමන් කරන්න අවශ්‍ය ඔබට කැමැති ඔබට ශක්තියක් වෙන්නට තමයි ශ්‍රද්ධා රූපවාහිනිය ඔබට නිරන්තරයෙන්ම මේ උතුම් ධර්මය විකාශනය කරන්නේ. අදත් අපි මෙලෙස එකතු වෙලා ඉන්නේ මේ දහම් ඇස පහළ විය සොඳුරු සදහම් කතිකාවතත් එක්ක. ඉතින් සායනහස ඔබ වහන්සේ කෝ මේ සම්මාදිට්ඨිය උපදවා ගැනීම ඊතරම් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. මොහොම දුෂ්කර ගමනක් යන තියෙන දුෂ්කර දෙයක් කියලා සායනහස. ඒ සායනහස ඊතරම් දුෂ්කර දෙයක් වෙන්නේ. අපි ඒක ගැන කතා කරමු. අවසරයි සායනහස. අක්ෂාන් මේ සම්මාදිට්ඨියටපත් වෙනවා කියන එක චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වෙනවා කියන එක දුෂ්කරයි කියන කරුණ හොඳටම තේරුම් ගන්න පුළුවන් සිද්ධියක් භාග්‍යතුන් වහන්සේ වැඩේදී වුණා. එහෙමයි. ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ආපහු වඩිනවා.
වඩිද්දී එදා ශාක්‍ය කුමාරවරු යුද පුහුණුව. දැන් අද වුණත් මේ යුද භටයෝ යුද පුහුණුව වෙනවනේ. එහෙම සන්නස. ඒ කාලේ යුද්ධයේ පුහුණු වෙන්නේ දුනු ඉතලවලින්නේ. එහෙමයි. දැන් මේ යුද පුහුණුව වෙන තැන ආනන්ද ස්වාමීන් වහන්සේ චුට්ටක් නැවතිලා බැලුවා. මේ එදා පුහුණුනේ දුනු ශිල්පය. එහෙමයි. ඈත ඉලක්ක එල්ලලා තියෙනවා කියනවා. මේ ඈත එල්ලලා තියෙන ඉලක්කෙට මේ ශාක්‍ය කුමාරවරු හරියට ගානට විදිනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට හිතක් උපන්න මේ ශාක්‍ය කුමාරවරු හරි දක්ෂයි නෝයි. බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි අද මම මේ පිණ්ඩපාත කරගෙන වඩිද්දී මම මේ දැක්කා ශාක්‍ය කුමාරවරු හරියටම ඊතලෙන් දක්ෂ විදිහට විදිනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇහුවා. ආනන්දය ඕකද දක්ෂකම මේකද කියලා ඇහුවා. අස්ලෝමයක් අරගෙන මේ අස්ලෝමය 7කට බලනවා. දැන් අස්ලෝමය කියලා කියන්නේ ලක්ෂණ ලොම්ගස් අතර තියෙන දැන් එක එක සත්තුන්ගේ ලොම්ගස් තියෙනවනේ. එහෙමයි. මේ ලොම්ගස් අතර තියෙන සියුම්ම ලෝමයක් අස්ලෝමය. ඒ කියන්නේ සාමාන්‍ය සතෙකුගේ ලොම්ගස් අතර ගොඩක්ම පුංචි අශ්වලෝමය කියන එක. ඒ අශ්වලෝමයත් 7කට පලනවා. 7කට පැලූ අශ්වලෝමයෙන් 7කට පැලූ අශ්වලෝමයකට ඈත ඉඳලා විදිනවා. හැබැයි මේ විදින්නේ මහා ඝන අන්ධකාරයේ. ඒ ඝන අඳුරු වෙලාවේ අකුණක් ගහනවා. අකුණු එළියෙන් තමයි කියනවා ඉලක්කය අඳුරගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ආනන්දය ශාක්‍ය රජදරුවන්ගේ විදිල්ලේද දක්ෂකම තියෙන්නේ. එහෙම නැත්නම් 7ට පැලූ අස්ලෝමයෙන් 7ට පැලූ අස්ලෝමයට අකුණක් ගහන වෙලාවේ විදින විදිල්ලද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ 7ට පැලූ අස්ලෝමයට 7ට පැලූ අස්ලෝමයෙන් විදින එකමයි දක්ෂකම. එහෙම සන්නස. බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්දය ඊට වඩා දක්ෂකමක් කිව්වා මේ දුක කියලා අවබෝධ කරන එක. 7ට පැලූ අස්ලෝමයට 7ට පැලූ අස්ලෝමයෙන් විදිනවටත් වඩා දක්ෂකමක් කිව්වා මේ තමයි දුක කියලා අවබෝධ කරගන්න එක. මේ තමයි දුකේ හට ගැනීම කියලා අවබෝධ කරගන්න එක. මේ තමයි දුක නිරුද්ධ වීම කියලා අවබෝධ කරගන්න එක. මේ තමයි දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා අවබෝධ කරගන්න එක ඊට වඩා අමාරුයි කිව්වා. එතකොට දුෂ්කර දෙයක් සම්මාදිට්ඨියටපත් වීම. දුෂ්කර දෙය කියන්නේ බෑ කියන එක නෙමෙයි. ප්‍රතිපදාවක හික්මීමෙන් ඒක කරන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය තුළ හික්මෙන කෙනාට ඒක කරන්න පුළුවන්. හැබැයි ඒක දුෂ්කර කටයුත්තක්. ඒ දුෂ්කර කටයුත්තක් බව බුදුරජාණන් වහන්සේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්ව කාරණේම අපිට තේරෙනවා. ඒක කොච්චර සියුම් එකක්ද කියලා. හැබැයි පින්වතුනි හිත පහදව ගන්න. මේ සම්බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා කෙලවරක් නැතුව වැඩ හිටියා. ඒ වැඩ හිටපු සියලු රහතන් වහන්සේලා අස්ලෝමකින් අස්ලෝමයකට විදිනවට වඩා දුෂ්කර වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. සියලු අනාගාමී උත්තමයෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. සියලු සකදාගාමී උත්තමයෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. සියලු සෝතාපන්න උත්තමයන් වහන්සේලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. දුෂ්කර වුණාට මහා පුරුෂයන් වහන්සේලා ඒක කළා. එහෙම සන්නස. ඉතින් මේ මහා පුරුෂයන් වහන්සේලා එදා අනුගමනය කළපු ධහමම තමයි අපිට මේ විදිහට අහන්න ලැබෙන්නේ. ඒ තථාගත ශ්‍රී සද්ධර්මයේ ඒ සම්බුද්ධ භාෂිතය මතු කරමින් පින්වන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපිට මතු කරලා දීලා තියෙනවා. ඒ උතුම් ධර්මයේ මනාකොට පැහැදිලිව අපිට මේ විදිහට අහන්න ලැබෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේලාට කියවන්න ලැබෙන්නේ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. උන්වහන්සේලා බොහෝම ගෞරවයෙන් මේ මොහොත අපි සිහිපත් කරනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට ලැබුණු කාල වේලාව අවසන් වෙනවා. ඒ නිසා අපි පුණ්‍යානුමෝදනාවට දැන් අවස්ථාව සලසා ගනිමු. සදහවත් පින්වතුනි අද දවසේ දහම්මැස පහළ විය මේ සදහම් කතිකාවතට බැතිබර අනුග්‍රහයන් එකතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අරුණ දහනායක යාපා මහතා සහ සකුන්තලා දහනායක මහත්මිය විසින්
ඉතින් අපි පළමු කොට රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දේවතුන් ප්‍රධාන සතරවරන් දෙවියෝ මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ටත් සුවසේ ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම දියුණු කරගන්නට ලැබෙත්වා. පින් අනුමෝදන්ව සතුටු වෙන සියලු දෙවියෝ අප හැම දිනාට දෙවියන්ගේ ආශිර්වාද උපකාර සලසා දෙත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මේ දහම් කතිකාවත සඳහා දායකත්වයන් එකතු කරන පින්වත් අරුණ දහනායක යාපා මහත්මයාගේ සහ සකුන්තලා දහනායක මහත්මියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුපින්නත් ඔබ හැම දිනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාගේ නමින් මියගිය ඥාතීන් සියලු පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයට පත්වෙත්වා. මේ දුක්ඛිත සංසාර ගමනින් නිදහස් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අද මේ දහම් කතිකාවතට අනුග්‍රහයන් එකතු කරන ඒ පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ අරුණ දහනායක මහතාගේ සහ සකුන්තලා දහනායක මහත්මියගේ අදිෂ්ඨාන පුතණුවන්ටත් අනුත්තරා දියණියටත් සඳුවන් පුතණුවන්ට සහ චතුදුන් පුතණුවන්ට මේ දරුවන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසී තෙරුවනේ ආශිර්වාදයේ සැලසී දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසී අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබෙත්වා. ඒ දරුවන්ට නිදුක් නිරෝග සුවය සැලසෙත්වා. ජීවිතේට යහපත කියා දෙන කල්යාණ මිත්‍ර ඇසුරම ඒ දරුවන්ගේ ජීවිතවලට සැලසෙත්වා. ඒ දරුවන්ටත් මේ ලද මනුෂ්‍ය ජීවිතේ මේ ලැබුණු දුර්ලභ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් බවට පත් වෙලා ගෞතම ශාසනයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අරුණ දහනායක යාපා මහතාගේ සහ සකුන්තලා දහනායක මහත්මියගේ සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මියෝ අනුමෝදන් වෙත්වා. මේ දායකත්වයන් එකතු කිරීම සඳහා නොඑක ආකාරයෙන් උදව් උපකාර කළ හැම දිනාටත් පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සුපින්නත් ඔබ හැම දිනාටත් පින් අනුමෝදන් වෙත්වා. මේ උතුම් ධර්ම දානමේ පින්කමේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ හැම දිනාට සියලු යහපත සැලසෙත්වා. දීර්ඝායුෂ සම්පatti සැලසෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ගුණධර්ම දියුණු කරගෙන සුවසේ පින් කරගන්නට ඔබ හැම දිනාට වාසනාව ලැබෙත්වා. මේ ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේදී අපි යම් පිනක්ද රැස් කරගත්තේ මේ උතුම් ධර්මය සාකච්ඡා කරලා ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම දානමය පින්කම් සිද්ධ කරගනිමින් ඒ සියලු පුණ්‍ය ධර්මයන් අපි පින්වත් ස්වාමීන් වහන්සේලා අපි අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම පින්වත් ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවා. සාන්තු සාන්තු සාන්තු. ඉතින් පින්වත් ඔබට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ජීවිතයේ යහපත දකින්න මිත්‍යාවෙන් බැහැර වෙලා සම්මා දිට්ඨියට මෙන්න ඔබේ ජීවිත සූපත් කරගන්න ශක්තිය ධෛර්යය තිරුවනයන්ත ආශිර්වාදය ලැබෙන්නට කියලා. ඉතින් අපි හෙටත් හමු යමු සුපුරුදු වෙලාවට රැඳෙන්නට කියලා ආරාධනා කරනවා ශ්‍රෝතා රූපවාහිනී කලන මිතුරා සමගින්ම ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.